Right. Good evening, පුතාලා හැමෝටම. Good evening. Good evening. Good evening, sir. Right. Can you all hear me clearly? මාව පැහැදිලිව ඇහෙනවද? Yes, sir. Right. අද උදේ ඉඳන් මොනවා හරි මගේ කනෙක්ෂන් එකේ චුටි අවුලක් තිබ්බා. උදේ ක්ලාසස් කරාදී පොඩි අවුලක් තිබ්බා. නමුත් දැන් එහෙම ගැටලුවක් නැතුව ඇති කියලා මම හිතනවා. හරි. පුතාලට මම කතා කරන දේවල් ඇහුන්නේ නැත්නම් පෙනුනේ නැත්නම් මට අනිවාර්යෙන් කියන්න හරි. දැනුවත් කිරීමක් කරන්න. Right. එහෙනම් today we are going to start our tute class. අද දවස තුල අපේ tute class එකයි පැවැත්වෙන්නේ. So take out the tute you have. ගන්න tute එක මම දීලා තියෙන. මේ මාසේ tute එක අගෝස්තු මාසේ tute එක. මේ නිබන්ධනය අපි සාකච්ඡා කරමින් ඉන්නේ. පුතාට මම ඉතා පැහැදිලිව කිව්වා in this tute we are discussing questions for the grade 10 third term test, right? 10 වසරේ තුන්වෙනි වාර විභාගයට අදාළ ප්‍රශ්න තමයි මේ ටියුට් එකේ ඉඳලා අපි සාකච්ඡා කරගෙන යන්නේ. ඒ වගේම ඊළඟ මාසෙත් ඒ ආකාරයෙන් තමයි ටියුට්ස් එක ලැබෙන්නේ ඔයාට. දැන් මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ සැප්තැම්බර් 6 වෙනකම්. හරි? සැප්තැම්බර් 6 වෙනකම් කර්ෆියු දාලා තියෙන්නේ. හරි? 30 වෙනිදා අයින් කරනවා කියවට අයින් කරන්නේ නැහැනේ. ඔයාට නිබන්ධනය සැප්තැම්බර් මාසේ නිබන්ධනය මොන ආකාරයෙන් හෝ ලැබෙන්න සලස්වනවා. ආයතනය හරහා ඔයාගේ ගෙවල් ගාවට හරි ගෙනල්ලා දෙන මොනවා හරි වැඩ පිළිවෙලක් අපි කතා කරලා ඒක නිසි ආකාරව සිද්ධ කරනවා. හරි? අපේ වැඩ කටයුතු පාඩු කරගන්න බෑ. 10 වසර වැට්ටික් කොහොමද නොවැම්බර් මාසෙ ඉවර කළා. මම 11 වසර වැඩ දෙසැම්බර් මාසෙ පටන් ගන්නවා කියලා ඔයාලට කලින්ම කියලා තිබ්බා. ඒක නිසා එක සතියක්වත් දෙකක්වත් අපිට අපේ වැඩ පාඩු කරගන්න බෑ. ක්ලාස් එකේ වැට් ටික හරියටම සිද්ධ වෙනවා. මම දන්නේ ඉස්කෝලේ කොහොම වාට ඉගෙනනවද මේ දවස්වල උගන්වන්න නැතුව ඇති. නමුත් අපි පන්තියේ ඒ කරන්න ඕනේ වැට් ටික හරියට කරගෙන යනවා. right පුතාලා ගන්න ටියුට් එකේ as I remember finally we discussed test 7 එකද අවසාන වශයෙන් සාකච්ඡා කරේ. මට කියන්න ඔව් සර්. we have discussed test 7. Now I asked you to write down test 8. හරි? මේ following topics ගැන ලියන්න කියලා මම ඔයාලට කිව්වා. The program I like to watch on TV. TV එකේ බලන්න කැමති program එකක්. A religious festival you attended recently. මෑතකදී ඔයා සහභාගී වුණු ආගමික උත්සවයක් සම්බන්ධව එකකින් ලියන්න. සමහර වට ලියලා එවලක් තිබ්බා WhatsApp. අපි ඒක දැන් සාකච්ඡා කරන්නේ නැහැ. මම short paragraphs එකෙන් ලියන්න කියලා දෙනවා. What about the test 9? test 9 එක අපි සාකච්ඡා කරේ නැද්ද? No sir. මේ test 9 එකේ දීලා තියෙන O level exam එකේ එන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි? O level exam එකෙන් දැන් 10 වසරේ 3 වෙනි වාරයේ කියලා කියන්නේ මේ ටියුට් එකේ තියෙන 10 වසරේ 3 වෙනි වාරයට එන්න පුළුවන් ප්‍රශ්නේ 10 වසරේ 3 වෙනි වාරය කියන්නේ නිකන් 11 වසරේ පළවෙනි වාරය වගේ තමයි. හරි? කෙලින්ම 11 වසරම ටාගට් කරලා තමයි 10 වසරේ 3 වෙනි වාරයේ හැදෙන්නේ. හරි? ඒ නිසා මේ test 9 එකේ මෙතන තියෙන්නේ O level exam එකේ එන්න පුළුවන් වගේ ප්‍රශ්නයක්. හරි? අපි බලමු. මම හිතනවා I hope you all have written answers for the test 9. මම බලාපොරොත්තු වෙනවා පුතාලා හැමෝම test 9 එකට answers ලියලා ඇති. අපි සාකච්ඡා කරමු ගන්න ඔයාගේ red pen එක මාක් කරගන්න. right බලන්න මොකද්ද කියලා තියෙන්නේ. ඔව් කියන්න. Sir, test 7 එක සාකච්ඡා කළාද? test 7 එක සාකච්ඡා කරේ නැද්ද? ඔව් පුතාලා කියන්නේ test නෑනේ. Sir, notice එක ලියලා ඉවර කරා. notice එක ඉවර කරා. that means we should discuss test 7 today. අද test 7 එකයි සාකච්ඡා කරන්න තියෙන්නේ එහෙනම්. එහෙමනේ? Yes sir. අපි ගන්නවා test 7 එක එහෙනම්. හරි? ගන්න. මොකද දීලා තියෙන්නේ? read the following text and answer the questions. පාස් සඳහන් මේ text එක ඡේදයේ කියවන්න කියලා කියනවා සහ පිළිතුරු සපයන්න. right. පුතාට O level exam එකේදීත් මෙන්න මේ වගේ අනිවාර්යයෙන්ම activity එකක් එනවා, exam එකේ test එකක් එනවා මේ වගේ. මට කියන්න මේ වගේ දෙයක් කරන්න තිබ්බොත් එහෙම මේ වගේ ඡේදයක් දීලා ප්‍රශ්න වලට උත්තර ලියන්න තිබ්බොත් එහෙම what should you do at first? ඔයා මොකද්ද කරන්න ඉත්තේ මුලින්ම? ප්‍රශ්න කියවන එක? Yes, the first of all you should read the questions and understand. මුලින්ම ප්‍රශ්න ටික කියවලා තේරුම් ගන්න ඕනේ. right. අපි බලමු questions ටික. පළවෙනි එක තමයි where did the people live?
කොහේද මිනිස්සු ජීවත් වුණේ කියලා අහලා තියෙනවා. The second one, write one thing that happened to the mountain. Write one thing ලියන්න කියනවා එක දෙයක් that happened සිද්ධ වුණා to the mountain. mountain එකට කන්දට සිද්ධ වෙච්ච දෙයක් ලියන්න කියනවා. Write a sentence which says that the people wanted to see what was going on. Write a sentence වාක්‍යයක් ලියන්න කියනවා which says කියවෙනවා that the people මිනිස්සුන්ට wanted to see බලන්න අවශ්‍ය වුණා කියලා what was going on. මොකක්ද වෙමින් තිබ්බේ කියලා බලන්න වුණා කියලා සඳහන් වෙන වාක්‍යය ලියන්න කියලා කියන්නේ. Fourth one, underline the incorrect answer. Correct නෙමෙයි incorrect. Correct කියන්නේ නිවැරදි, incorrect කියන්නේ වැරදි. ඒතර මේකේ තියෙන්නේ underline. යටින් ඉරක් අඳින්න the incorrect answer. වැරදි පිළිතුරට. When the earth began to shake violently, some people. When the earth පෘථිවිය began පත් වුණා to shake. Shake කියන්නේ හෙලවෙන්න. හරි පෘථිවිය හෙලවෙන්න පටන් ගත්ත විට එහෙම නැත්නම් පත් වුණ විට violently දරුණු ලෙස some people සමහර මිනිස්සු fainted කලන්තේ දැම්මද went near it ඒක ගාවට ගියාන් watched it fearfully භයානක ලෙස බයෙන් බලාගෙන හිටියද වැරදියකට underline කරන්නයි තියෙන්නේ. What came out from a hole. හරි මොනවද ආවේ hole කියලා කියන්නේ හිල කියන්නේ. හරි හිල කියන්නේ. අපි බලමු. මම දැන් කියවලා තේරුම් කරන්නම් අමාරු වචන තියෙනවා නම් පුතා ලියා ගන්න. හරි you can write down the difficult words you come across in the tute itself. tute එකේම ලියා ගන්න අමාරු වචන ටික. right පළවෙනි එක අපි ගමු කියවගෙන යම් මේ ආකාරයෙන් one day the people දැන් මෙහෙමයි ඔයා දැන් questions ටික කියවලා තේරුම් අරගෙන තියෙන්නේ. when you read these paragraphs you sometimes you come up with the answers. ඔයා සමහරවිට උත්තර ඔයාට හම්බ වෙනවා මේක කියද්දි. then you can underline. ඔයාට ඒකට අන්ඩර්ලයින් කරගන්න පුළුවන් පැන්සලෙන් හරි කමක් නැහැ උත්තරයක් කියලා හිතෙද්දී ඔයා වාක්‍යයක් කියවද්දී මේක නම් මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මේක නම් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වගේ කියලා ඔයාට හිතෙනවා අන්න ඒව චුට්ටක් මාක් කරගන්න අන්ඩර්ලයින් කරගන්න then you can easily write down answers ඒතර පුතාලට ලේසියෙන් උත්තර ලියන්න පුළුවන් right test 7 read the following text and answer the questions අපි ගන්නවා text එක බලමු one day the people එක දවසක මිනිස්සු living near the mighty mountain ජීවත් වෙමින් හිටියා කියනවා near කියන්නේ ළඟ the mighty mountain mighty කියලා කියන පුතේ විශාල කියන්නේ big කියන අදහසමයි big large huge කියලා අපි කියන්නේ විශාල කියන්නේ mighty mountain විශාල කන්දක් ගාව හරි මිනිස්සු ජීවත් වෙමින් හිටියා කියලා කියනවා heard ඇහුණා a rumbling sound rumbling කියලා කියන්නේ නම් තරහා ගියපු කියන වගේ අදහසක්. හරි rumbling sound. තරහා ගියපු සද්දයක් ඇහුණලු. තරහා ගියපු කියන්නේ නිකන් ටිකක් නිකන් ගොරවන හරි එහෙම නැත්නම් නිකන් බය හිතෙන වගේ සද්දයක් කියන අදහස තමයි මෙතන ගන්න තියෙන්නේ. හැබැයි rumbling කියන වචනේ වෙනම ගත්තොත් තේරුම තමයි තරහා ගියපු කියන්නේ. ඡේදයට අනුව නම් අපිට ගන්න වෙන්නේ නිකන් භයානක ශබ්දයක් කියන අදහස. ඊට පස්සේ smoke came out of the peak. Smoke කියලා කියන්නේ දුම came out එළියට ආවලු of the peak. Peak කියලා කියන්නේ මුදුනේ. මේ කන්ද මුදුනේ දුම ඉහළට ආවා කියලා කියනවා. The earth පෘථිවිය trembled and great rocks hurtled down into the valley. The earth පෘථිවිය trembled. Trembled කියලා කියන්නේ වෙවුලනවා කියන අදහස. වෙවුලුවා and great rock විශාල rock එක මේ කන්ද හරි hurtled down into the valley hurtled down කියලා කියන්නේ යමක් පහළට වැටෙනවා වගේ යමක් පහළට වැටෙනවා කියන අදහස hurtled down into the valley valley කියන්නේ මිටියාවත පෘථිවිය ගැහිලා මේ විශාල කන්ද හරි great rock එක පහළ තියෙන මිටියාවතට වැටෙනවා වගේ කියන මීනින් එකක් තමයි ඒකේ ගන්න වෙන්නේ. හරි valley කියලා කියන්නේ මිටියාවත නැත්නම් නිම්නය hurtle down කියන්නේ පහළට වැටෙනවා. Many people ගොඩාක් මිනිස්සු rush to a vantage point. rushed කියලා කියන්නේ ඉක්මනින් දිව්වා. ran fast කියන එකමයි. rushed
many people rushed කියලා කියන්නේ ඉක්මනින් දිව්වා. පුතාලා ඔය තේරුම් ලියා ගන්න ඔතන මුඩින් ඈ. පැසලෙන් හරි පෑනෙන් හරි තේරුම ලියා ගන්න. Many people ගොඩාක් මිනිස්සු rushed ඉක්මනින් දිව්වා to a vantage point. Vantage point කියලා කියන්නේ උසස් ප්‍රදේශයකට. එහෙම නැත්නම් උස් බිමකට vantage point. උස් බිමකට for better sight. For better sight කියලා කියන්නේ better sight කියලා කියන්නේ හොඳට පේන්න. වඩා හොඳට පේන්න. දැන් මේකේ මේ කන්ද මේ පෘථුවිය දෙදරුවා හරි trembled දෙදරුවා and great rocks hurtled down. මේ විශාල කන්ද පහළට වැටෙනා වගේ උනානේ. අනේ ඒක නිසා මිනිස්සු ඒක බලන්න ඉක්මනින් දිවවලු උස් බිමකට. හරි හොඳට පේන තැනකට උස් බිමකට ගියා කියලායි කියන්නේ. They thought on හිතුවා that a terrible thing කියලා කියන්නේ භයානක දෙයක්. බය හිතන දෙයක් was going to happen. සිද්ධ වෙන්න යනවා කියලා. මොකද මිනිස්සු හිතුවේ a terrible thing was going to happen. භයානක දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ කියලා. හරි මිනිස්සු දැන් බය වුණා. ඊට පස්සේ the sky grew dark. අහස grew කියලා කියන්නේ grow කියන එක අතීත කාලයේ grow කියන්නේ වැවෙනවා. grew කියලා කියන්නේ වැව්වා. නමුත් මෙතන grew කියන්නේ වැව්වා කියන දාස නෙමෙයි. the sky grew dark කියන්නේ අහස අඳුරු වුණා. දැන් සමහරට මේකේ තියෙන වචනේම තේරුම අපිට ගන්න බෑ. චුට්ටක් අර්ථය වෙනස් කරලා ගත්තාම තමයි හරිම මීනින් එක එන්නේ පුතාලා. ඡේදවල poems වල එහෙම the sky grew dark අහස අඳුරු පැහැගැන්වුණා. The rumbling and thunder increased in intensity. The rumbling කියලා කියන්නේ අර ගියපුවාම එන සද්දේ වගේ තරහා ගියපුවම කවුරු හරි කෑ ගහන වගේ සද්දයක්. හරි එහෙම නැත්නම් භයංකාර ශබ්දයක් කියන එක the rumbling and thunder. thunder කියලා කියන්නේ මොකද්ද? ඔව් අකුණු ගැසීම increased වැඩි වුණා. හරි in intensity කියලා කියන්නේ වේගයෙන්. The rumbling and thunder increased in intensity. ඒ කියලා කියන්නේ අර rumbling කියලා කියන්නේ තරහා ගියපු වගේ එන ශබ්දේ නැත්නම් භයංකාර ශබ්දේ and thunder අකුණු ගැසීම increased වැඩි වුණා in intensity වේගයෙන්. The earth began to shake violently. The earth පෘථිවිය began to shake හෙලවෙන්න පටන් ගත්තලු violently දරුණු ලෙස. හරි the earth began to shake violently. පෘථිවිය began පත් වුණා to shake හෙලවෙන්න. shake කියලා කියන්නේ හෙලවෙනවා කියන්නේ violently කියන්නේ දරුණු ලෙස. Some people watched in terror. සමහර මිනිස්සු නැරඹුවා. watched කියලා කියන්නේ නැරඹුවා in terror කියලා කියන්නේ බයෙන් කියන්නේ. හරි සමහර මිනිස්සු බයෙන් නැරඹුවලු. Some people fainted. සමහර මිනිස්සු fainted කියලා කියන්නේ මොකද පුතේ? faint කියලා කියන්නේ fainted. What's the meaning of fainted? කලන්තේ දැන් ඔව් fainted කියලා කියන්නේ මේ තින්ත ගෑවා එහෙම නෙමෙයි. හරි සමහර කෙනා faint කියලා කියන්නේ තින්ත ගන්නවනේ. සමහර මිනිස්සු තින්ත ගෑවා. එහෙම තේරුමක් එහෙම ගන්නේ නැහැ මේ බිමට වැටෙන්න තියෙන කන්දක් ගැනයි මේ කියන්නේ. හරි මේ මිනිස්සු එතන ගිහලා තින්ත ගන්න යන්නේ නැහැ. fainted කියලා කියන්නේ මොකද්ද? කලන්තේ දැම්මා කියන්නේ faint. හරි ඉගෙන ගන්න මේ වචනේ. faint කියන්නේ කලන්තේ දාන. සමහර මිනිස්සු කලන්තේ දැම්මා. Soon people looked on curiously. Soon කියලා කියන්නේ ඉක්මනින්. People looked මිනිස්සු බැලුවා on curiously. කුතුහලයෙන් මිනිස්සු මේක දිහා බැලුවලු. හරි but නමුත් at the end අවසානයේ from a hole හිලකින් in one side of the mountain. ඒ කන්ද එක පැත්තක තිබ්බ හිලකින් හරි from a hole කියලා කියන්නේ හිලක් කියන්න in one side එක පැත්තක of the mountain හන්දේ එක පැත්තක තිබ්බ හිලකින් came out a tiny mouse. කවුද ඇවිල්ලා තියෙන්නේ?
came out a tiny mouse. Tiny කියලා කියන්නේ ඉතා කුඩා මීයෙක් ඇවිල්ලා. හරි? Disappointing all the people. Disappointing කියන්නේ බලාපොරොත්තු කඩවුනාලු හැම මිනිස්සෙක්ගෙම. හරි? මේ ලෝකෙ පෙරලන්න වගේ මේ මුළු කන්දෙන් පෙරලන්න වගේ මොකද උත්සාහ කරලා තියෙන්නේ? මොකද උත්සාහ කරලා තියෙන්නේ? ඔව්. A tiny mouse. හරි කුඩා මීයෙක්. මීයෙකුත් නෙමෙයි කුඩා මීයෙක් ඈ. පොඩි මීයෙක්. ඔකෙක් නම් තව කමක් නැහැ කියන්න පුළුවන්. Came out a tiny mouse. හරි කුඩා මීයෙක්ලු මෙන්න මේ දේ කරලා තියෙන්නේ. ඉතින් disappointing all the people. හැම මිනිස්සෙක්ම බලාපොරොත්තු කඩ වුණා වගේ හිටියලු. ඒ කියන්නේ යාලා බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයිනේ. යාලා බලාපොරොත්තුනේ මේ කන්ද මේ මවුන්ටන් එක පල්ලෙහාට වැටෙයි කියලා. හරි? නෑ එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. හරි. මේවා ඉතින් ඇත්තම ලෝකෙම සිද්ධ වෙන්නේ නෑ. හරි? This is just like a story. පොඩි කතන්දරයක් විතරයි. right. උතලා දැන් ඒ ගැන කල්පනා කර කර ඉන්න එපා. ගන්න ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. අපි ගන්නවා පළවෙනි question එක. Where did the people live? කොහෙද මිනිස්සු ජීවත් වුනේ? මට කියන්න කොහෙද මිනිස්සු ජීවත් වුනේ? near the mighty mountain. All right. Okay. You can write down the short answer as near the mighty mountain. What a short answer එකක් ඕන නම් ලියන්න පුළුවන්. Near අසල ළඟ කියන්න. Near the mighty mountain. Near the mighty mountain. විශාල කන්දාසල. එහෙම නැත්නම් ඔයාලට මේකේ පුතා full answer එක ලියන්න පුළුවන්. People lived near the mighty mountain here. Right. Second one, write one thing that happened to the mountain. ලියන්න කියනවා එක දෙයක් මේ කන්දට සිද්ධ වෙච්ච. මොනවද වෙලා තියෙන්නේ? Tell me your answers. කන්දට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? එක දෙයක්වත් කියන්න මට. One day the people living near the mighty mountain heard a rumbling sound. Smoke came. The peak. Oh, මොකද්ද? Yes, tell me your answers. The smoke came Smoke came out of the peak. Yes. අපිට ගන්න පුළුවන් smoke came out. තුමක් ආවා කියනවා smoke came out of the peak. මුදුනේ අන්නේ මුදුනේ මේ peak කියලා කියන්නේ කඳු මුදුන කියන එක. මෙන්න මේක ගන්න පුළුවන්. කන්දට සිද්ධ වෙච්ච එක දෙයක් තමයි smoke came out of the peak කියන එක. හරි? තමයි වඩාත් හොඳින් ගැලපෙන්නේ. Smoke came out of the peak. Right. ඊළඟ third one. Write a sentence which says that the people wanted to see what was going on. ලියන්න කියනවා වාක්‍යයකින් මිනිස්සුන්ට මේක බලන්න අවශ්‍ය වුණා මේ සිද්ධ වෙන දේ කියන එක. මොකක්ද ඒකෙන් කියවෙන වාක්‍යය? එක වාක්‍යයකින් කියන්න කියනවා මිනිස්සුන්ට මේ සිද්ධිය බලන්න අවශ්‍ය වුණා. ඒක මොනවා හරි මිනිස්සු කරපු දෙයක් ඇති මේකේ. කියන්න පුතාලා මොකද්ද? Many people rush to a vantage point of better signal. Yes, මොකද්ද? මිනිස්සුන්ට මේ සිද්ධිය බලා ගන්න අවශ්‍ය වෙච්ච නිසා එයාලා මොකද කරේ? Many people rush to a vantage point for better sight. ගොඩාක් මිනිස්සු ඉක්මනින් දිව්වක් කියනවා උස් බිමකට වඩා හොඳට පේන්න. right? එහෙනම් third one එකට answer එක තමයි many people ගොඩාක් මිනිස්සු peoples කියලා එහෙම ලියන්නේ නැහැ. මිනිස්සුන්ට කියන්නේ people කියලා. Many people rush to the vantage. Many people rush to the vantage. ගොඩාක් මිනිස්සු උස් බිමකට ගියා. vantage point උස් බිමකට ගියා for better sight. වඩා හොඳින් මේක බලා ගන්න මොකද්ද කියලා. right. fourth one හතරවෙනි එක underline the incorrect answer. උදාට කියනවා වැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න කියලා. When the earth began to shake violently, some people. පෘථුවිය දරුණු ලෙස හෙළවෙන්න පටන් ගත්ත විට some people සමහර මිනිස්සු මොකද උනේ? fainted කලන්තේ දැම්මා. went near it ඒක අසලට ගියා. watched in fearfully බයෙන් බලාගෙන හිටියා.
binary word. What is the incorrect answer? Went near it. When near it. Yes, you can understand. Near it. Yes, went near it. කවුරුත් ළඟට ගියේ නෑ හැබැයි. හරි? went near it කියන එකයි වැරදි පිළිතුර. කලන්ති දැම්මා කියලා තිනවා some people fainted. ඒක සිද්ධ වුණානේ. ඒ වගේම watched in fearfully. බයෙන් බලාගෙන හිටියා. ඔකේ තියෙන some people watched in terror කියලා. ඒ බයෙන් බලාගෙන හිටියා කියන එක. හැබැයි went near it. ඒක අසලට කවුරුත් යන්නේ ගියේ නෑ. ඒක වැරදි. Right. The last one is what came out from a hole. Tiny mouse. Oh, Tiny. මොකක්ද මේ හිලෙන් එළියට ආවි කියලා අහනවා. ඔව්. Tiny mouse. A tiny mouse. A tiny mouse came out from a hole කියලා ඕනනම් full answer එක ලියන්නත් පුළුවන් බලන්න. එහෙම නැත්නම් the short answer is a tiny mouse came out. හරි. එහෙනම් මේ ආකාරයෙන් තමයි පුතා මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ඕනේ. එකට ලකුණු දෙක ගන්න ලැබෙනවා. ඔයා හදලා බලන්න. ලකුණු 10ම ගත්තා ඉන්නවනම් raise your hand. Raise your hand if you have taken 10 marks for these 5 questions. මේ පහම නිවැරදිව ලියපුවා 1000. හරි. එහෙනම් මේ ආකාරයෙන් තමයි මේකට answers ලියන්න ඕනේ. පුතාලා තියාගන්න පුළුවන් අපිට O level exam එකේ term test වලත් මේ වගේ paragraph එකක් දීලා ප්‍රශ්න අහනවා. උත්තර ලියන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. හරි. මතක තියාගන්න මේ වගේ දෙයක් කරන්න කිව්වොත් ඒ මොකද මුලින්ම කරන්නේ? read the questions and understand. මුලින්ම ප්‍රශ්න ටික කියවලා තේරුම් ගන්න. ඊට පස්සේ ඔයා මේක කියවන්න ගන්න. හරි? ඔයා මේක කියවද්දි ඔයාට උත්තර හම්බ වෙනවා. උත්තර හම්බෙද්දී ඒ වචන ඒ වාක්‍ය අන්ඩර්ලයින් කරලා ඕනනම් ඒ ප්‍රශ්නේ අංකය එතන දාගන්න. ඊට පස්සේ කියවලා අවසාන වෙලා ඉක්මනින් නිවැරදි උත්තර ටික ලියන්න. හරි? ඒ ආකාරයෙන් තමයි මේ වගේ ඡේදයකට උත්තර ලියන්නේ. බැරි වෙලාවත් එක ප්‍රශ්නයකට උත්තර හොයාගන්න බැරි වුණොත් එහෙම මොකද කරන්න ඕන? සමහර විට ඒ ප්‍රශ්නය තුල තියෙන වචන අර ඡේදේ වාක්‍යයක් තුල තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඔයාලට උත්තරේ හොයාගන්න බැයි නම් ඒ ප්‍රශ්නේ තියෙන වචන තියෙන වාක්‍ය තියෙනවනේ. Write down the whole sentence as the answer. හරි? ඒ සම්පූර්ණ වාක්‍යෙම ඒ ප්‍රශ්නට අදාළව ඔයා ලියන්න. ලකුණු දෙකක් දෙනවනේ එකක් පරිවාරට ලැබෙයි. හරි? සර් කියන දෙයක් නෑ මීට කලිනුත් කරන්න ඇති. හරි. එහෙනම් test 7 එක එච්චරයි. අපි යනවා test 9 එකට. We are coming to the test 9. test 8 එක බලවන්න මට කරලා එවන්න. හරි? අපි ඉස්සරහට short paragraph ලියන්න පුරුදු වෙනවා. එතකොට අපි මේවා සාකච්ඡා කරමු. මේ දවස්වල 10 වසරේ ක්ලාස් එකේ අපේ ටියුට් ක්ලාස් එක සම්පූර්ණයෙන්ම 10 වසර third term test එක ටාගට් කරලා මේ වැටික් කරන්නේ. හරි? ඒ වගේම මට පුතාලා කියන්න මේ අපි දැන් writing part එක සාකච්ඡා කරනනේ මේ දවස්වල. These days we are discussing the writing part to get 35 marks for O level exam. O level exam එකේ ලකුණු 35ක් ගන්න පුළුවන් අර writing questions ටිකයි සාකච්ඡා කරන්න. මම letter writing සාකච්ඡා කරා. letter writing හරි. ඒ වගේම notes හරි. notices කියලා දුන්නාද ගිය සතියේ? Did I teach you how to write down notices? Yes, sir. ඔව්නේ. notices ටිකක් කරා. Yes, sir. මේ වගේ ලියුවා. මේ letter writing වල formal informal දෙකම සාකච්ඡා කරා. ෂෝක් එකට ලියන්න කියලා දුන්නා. දැන් ගොඩක් හොඳට ලියන්න පුළුවන් ගොඩක් අය. හොඳයි. මට කියන්න පුතාලා මේකේ මේ letters වගේක් දීලා සර් සාකච්ඡා කරන්න යෝගයක් තියෙනවා. මට අන්නේ ටික දැන් මතක නැහැ. ගොඩක් පන්ති තියෙනවනේ. නිසා හරියටම සර්ට මතක නැහැ. මට චුට්ටක් පුතාලා පොත අරගෙන බලලා කියන්න letter writing වල මොන වගේද අවසන් කරලා තියෙන්නේ කියලා. මට කියන්නේ informal letter එක මොනවා හරි අපි ලියන්න තියෙනවද? අන්න එහෙම. සර් මිස් කෙනෙක්ගේ ගෙදර ගිහිල්ලා යාළුවෙක්ට ලියන්න තිබ්බ ලියුම. හරි. විනාඩියක් දෙන්න මම ඒක ලියා ගන්න ඕනේ. මට හෙට ක්ලාස් එකේදී ඒවා සාකච්ඡා කරන්න පුළුවන්. හරි. අර මිස් කෙනෙක්ගේ ගෙදර ගිහිල්ලා ඒක තියනවානේ. එතකොට මේ මට කියන්නේ ඒක මේ සිංහල වාක්‍ය ටික සර් දුන්නාද? ටීචර්ස් ආන්සර් නෑ. ක්වෙස්චන් එක සර් දුන්නානේ. ක්වෙස්චන් එක සර් දුන්නානේ. ඔව් සර්. Yes, sir.
හරි. ඒකේ teachers answer එක දෙන්න තියෙනවා. Right. What about the formal letters? Formal letters වල මොනවද? ට්‍රාන්ස්පෝර්ට් බෝඩ් එකක ඒ කියන්නේ transport board එකට letter එකක් ලියන්න කිව්වා අර මේ මේ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කරන්න කියලා. ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කරන්න. පුතාලා මට කියන්නේ ඒකේ මගේ answer එක දුන්නාද? teachers answer එක. no sir හරි. question එක දීලානේ තියෙන්නේ. Yes, ඔව් sir. sir ඔයාට තනියම ලියන්න ඔයාට තනියම ලියන්න කියලා කිව්වනේ. ඔව් සර්. හරි. transport එකට එහෙනම් teachers answer එක දෙන්න ඕන. right. ඔය දෙක විතරයි නේද තියෙන්නේ? එච්චරයි නේද? ඔව් සර්. හරි. එහෙනම් අපි ওই ටික සාකච්ඡා කරමු. මේ ඉස්සරහට හෙට එහෙම උනොත් සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු graph analysis අමාරුයි කියලා හිතාගෙන ඉන්න අය අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. graph analysis ප්‍රස්තාර පැහැදිලි කරන ආකාරය හරි ෂෝක් එකට පැහැදිලිව සරලව කියලා දෙනවා. හරි. මෙතෙක්කල් දන්නේ නැත්නම් දැන් මේ දේවල් හරියට මෙතෙක්කල් ඉගෙනගෙන ඉන්නේ නැතුව ඇති. නමුත් මගෙන් හරියටම ඉගෙන ගන්න නැති. ඒහා සමානම graph analysis ටිකත් මම හරියටම කියලා දෙනවා. හරි. මේ වගේ ප්‍රස්තාරයක් ආවොත් එහෙම ඔයා කොහොමද මේවා පැහැදිලි කරන්නේ? අතුග්නොසස් මේවා ගණන් වල උගන්වලා ඇති ඔයා. හරි. එහෙමනේ මේ ඉංග්‍රීසි වලත් පුළුවන් වෙන්න එපේ. හරිම ලේසි. පළවෙනි වාක්‍ය ලියන්නේ මේ සම්පූර්ණ graph එකෙන් මොකද්ද කියවෙන්නේ කියලා. දෙවෙනියට ලියන්නේ මේ සිරස් අක්ෂයෙන් මොකද්ද කියවෙන්නේ. තුන්වෙනි වාක්‍යය ලියනවා තිරස් අක්ෂයෙන් මොකද්ද කියවෙන්නේ කියලා. ඊට පස්සේ වැඩිපුරම එකක් තියෙනවා නම් ඒක මොකද්ද කියලා කියනවා. අඩුවෙන්ම තියෙන එකක් තියෙනවා නම් මොකද්ද කියලා කියනවා. ඊට පස්සේ වැඩිම එකයි අඩුම එකයි කම්පෙයාර් කරනවා. සමානව තියෙන ඒවා අපි ලියනවා. හරි. අන්න මේ විදිහට වචන සෙට් එකක් එක්ක තියෙනවා මේ graph analysis කියන පාඩම. හරි. මේක හරි පහසුවෙන් ඉගෙන ගන්න ඔයාලට මේ වචන ටික පාඩම් කරන්න මම වෙනම දෙනවා. සහ වාක්‍ය ටික ලියන ආකාරය වෙනම කියලා දෙනවා. අනිවාර්යෙන් full marks මේකටත් ගන්න පුළුවන්. writing part එක තුළ මේකයි අපිට පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ essay writing ටිකේම කියලා දෙනවා. අය 10 වසරේ කියලා නෑ. කෙලින්ම O level exam එකම ටාගට් කරලා කරා. 11 වසරම ටාගට් කළා. දැන් 11 වසරේ වගේ තමයි ඉන්නේ 10 වසරේ තව ටික කාලයක්. මගේ ක්ලාස් එක නම් නොවැම්බර් මාසේ 10 වසර වැට්ටි ඉවරයි. කෙලින්ම දෙසැම්බර් 11 වසර වැට්ටි පටන් ගන්නවා. හරි. 10 වසරේ කියලා අඩුවෙන් ඉගෙනීමක් නෑ. හරි. කෙලින්ම 11 වසර නෝට් එක දැම්මම දීලා වැට්ටි ඉක්මනට කරගෙන යනවා. එහෙනම් අපි හෙට දවසේ තුල මේ ඉලෙක්ට්‍රෝ රයිටින් වල මේ අඩුපාඩු ටික අපිට ලියන්න තියෙනවා ටික හදාගමු. ඊට පස්සේ graph analysis පටන් ගමු. හරි. ඒ වගේම තමයි tenses පාඩම, reported speech පාඩමට සම්බන්ධ වෙච්ච නැති පුතාලා ඉන්නවා. ඒ අයට ඒ දෙක ඒ lessons ටික cover කරගන්න WhatsApp group එකක් හදලා තියෙනවා. මම link එක ඔයාලට එවන්නම්. link එක එවන්නම්. ඒ link එකෙන් group එකට add වෙන්න. හරි. මේ පාඩම ඉගෙන ගත්ත අය නම් group එකට add වෙන්න එපා. හරි. නැත්නම් ආයෙ group ගොඩක් හදන්න වෙනවා මට. හරි group ගොඩක් හදන්න වෙනවා නිසා ඉගෙන ගත්ත පුතාලා පාඩමට ආපු අය tenses පාඩමට සම්බන්ධ වෙච්ච අය ඒ group එකට සම්බන්ධ වෙන්න එපා. අලුතෙන් පන්තියට ආපු අය හෝ ඔයාගේ වෙනත් යාළුවෝ අපේ පන්තිරේ ඉන්නේ නැති අයට මේ link එක යවන්න tenses එකට හදලා තියෙන WhatsApp group එකේ link එක මම ඒකට එවනවා. හරි. මේ ඒ අයට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන් tenses පාඩම. හරි. යාළුවෝම දැනුවත් කරන්න මේ tenses පාඩම සර් කරනවා සම්බන්ධ වෙන්න කියලා. right. ඒකේ දින කවදාද තියෙන්නේ ඒ සියල්ල WhatsApp group එක හරහා දැනුවත් කරනවා. හරි. right. පුතාලා ගන්න test 9 එක. ව්‍යාකරණ test 9. මේ test 9 එක දීලා තියෙන එක O level exam එකේ එන්න පුළුවන් වගේ ප්‍රශ්නයක්. මීට පෙර O level exams වල මේ test 9 එක වගේම ඇවිල්ලා තියෙනවා. හරි. test 9 එක වගේම ඇවිල්ලා තියෙනවා. මොකක්ද දීලා තියෙන්නේ බලන්න. Complete the sentences selecting a word from the brackets. ඔයාට කියනවා වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා වචනයක් තෝරාගෙන මේ brackets ඇතුලේ දීලා තියෙනවා. උදාහරණට 11 වසරට ගියපුවාම සර් පාඩමක් උගන්වනවා word classes කියලා. word classes කියලා. ඒ word classes කියන පාඩමේ මොකද්ද දන්නවද කියන්නේ? ඒ පාඩමෙන් සර් කියන්නේ උගන්වන්නේ ඔයාට වචනයක් ගත්තාම පුතේ ඒ වචනේ නාමපදයේ ස්වරූපේ තියෙනවා. ඒ වගේම මේ වචනෙට තියෙනවා ඒ වචනෙන් අපිට ක්‍රියාපදේ හදාගන්න පුළුවන්. verb එක. ඒ වගේම මේ වචනෙන් බොහෝ වෙලාවට අපිට
adjective එක නාම විශේෂණය හදා ගන්නත් පුළුවන්. නාම විශේෂණය හදා ගන්නත් පුළුවන් adjective එක. ඒ වගේම තමයි මේ වචනෙන් අපිට adverb එක හදා ගන්නත් පුළුවන්. යම් කිසි වචනයක් ගත්තාම ඒ වචනෙට තියෙනවා noun, verb, adjective, adverb කියන ස්වරූප. හරි? මේ word classes කියන පාඩමේ සර් උගන්වන්නේ වචනයක් ගත්තාම ඒ වචනේ noun එක මොකක්ද? ඒ වචනේ ක්‍රියාපදයේ verb එක මොකක්ද? ඒ වචනේ adjective එක මොකක්ද? adverb එක මොකක්ද කියලා දෙයි හදා ගන්න විදිය. හරි? උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම පුතාලා දන්නවා මෙන්න මේ වචනේ. මේක O level exam එකට එනවා. අනිවාර්යෙන් එනවා O level exam එකට. මේ වචනේ දන්නවනේ ඔය. මොකද්ද? successful. මට කියන්න මේ successful කියලා කියන්නේ සාර්ථක කියන්නේ noun එකක්ද verb එකක්ද adjective එකක්ද adverb එකක්ද? Successful කියන්නේ she is a successful woman. adjective He is a successful businessman. Successful කියලා කියන්නේ මොකක්ද? adverb adjective Yes. Successful is an adjective. Dictionary එකේ adj කියලා තියෙනවා. Dictionary එකක් බලුවොත් එන්නේ adjective කෙනෙක්. Successful කියලා කියන්නේ නාම විශේෂණයක්. පුළුවන් නම් කියන්න successful කියන adjective එකේ adverb එක මොකක්ද? ක්‍රියා විශේෂණය. සාර්ථක ලෙස කියලා කොහොමද කියන්නේ? successfully Very good. Yes, adverb එක තමයි successfully කියලා අපි හදාගන්නේ. හරි? ඒක adverb එක. ක්‍රියා විශේෂණය. සාර්ථක ලෙස. Dictionary එකේ adv කියලා කියන adverb කියන කෙටි. ඒ වගේම මට කියන්න මේකේ noun එක මොකක්ද? නාමපද. මේ successful කියන්නේ සාර්ථක, successfully කියන්නේ සාර්ථක ලෙස, සාර්ථකත්වය කියන එක තමයි noun එක වෙන්නේ. success success කියලා අපි කියනවා. success කියලා කියනවා ඔන්න noun එක. dictionary එක බැලුවොත් එහෙම එන්න අකුර තියෙනවා. එහෙම නැත්නම් noun කියලා තියෙනවා. හරි? මට කියන්න verb එක මොකක්ද? සාර්ථක වෙනවා, සාර්ථක කරනවා. මොකද්ද? success කියන එකේ ක්‍රියාපදේ succeed. හරි? succeed කියලා අපි ගන්නවා. හරි? මෙන්න ක්‍රියාපදේ verb එක. right? succeed කියලා කියනවා. යම් කිසි වචනයක් ගත්තාම මේකේ noun එක, verb එක, adjective එක, adverb එක හදා ගන්න පුළුවන් වෙන්න ඕන. හරි? ඒ වචනේ යොදන තැන් පවා දැනගන්න ඕන. හරි? ඔය වගේ අපිට ඉංග්‍රීසි භාෂාව තුළ තියෙන සමහර වචනවල ওই ස්වරූප හතරම ගන්න පුළුවන්. මම වචන කිහිපයක් අරගෙන 11 වසරට ගියපුවාම හරි ඔයාට වෙනම පොතක් තියාගන්න කියනවා word classes කියලා. හැමදාම මේ වගේ වචන සෙට් දෙකක් දෙනවා. වචන සෙට් දෙකක් දෙනවා. දැන් මේ successful කියන වචනේ අද ඉගෙන ගත්තනේ. successful කියලා කියන්නේ adjective එක සාර්ථක කියන්නේ. successfully කියන්නේ adverb එක සාර්ථක ලෙස. success කියලා කියන්නේ noun එක සාර්ථකත්වය සාර්ථක වෙනවා සාර්ථක තත්වයටපත් වෙනවා කියන්නේ ක්‍රියාපදේ succeed කියලා කියනවා. එකම වචනෙන් මේ ස්වරූප හතර හදාගන්න. අන්න එහෙම පුළුවන් වෙන්න ඕනේ. ඒ දැනුම තියනවා නම් සහ මේ වචන භාවිතා කරන්නේ මොන වගේ තැන් වලටද කියලා හිතා ගන්න පුළුවන් නම් මේ දීලා තියෙන ටෙස්ට් 9 එක ඔයාට හරියට කරන්න පුළුවන්. තාම 10 වසරේ ඉන්න නිසා මේ ඔක්කොම වචන දීලා නැහැ. වචන දෙකක් විතර දීලා තෝරන්නයි තියෙන්නේ. 11 වසරේ ගිහම මේ හතරම පුළුවන් වෙනවා. හරි. අපි බලමු. හරි. පළවෙනි එක. මේක ගැන අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. හරි. We can discuss them. වෙනම lesson එකක් වශයෙන් මේවා සාකච්ඡා කරමු. right මඩ පුතාලා උත්තර කියන්නේ සමහරුන්ට මේවා හිතලා ගන්න පුළුවන්. හරි. ඔයා භාෂාව භාවිතා කරලා යම් කිසි දැනුම් මට්ටමකට පත් වුණාට පස්සේ ඉබේට මේවට උත්තර ඔයාලට හිතෙනවා. බලමු. nowadays මේ දවස්වල බලන්න nowadays කියන වචනේ ලියලා තියෙන විදිය now වෙනම වෙනම days වෙනම. මේ දවස්වලට කියන්නේ ඔයා දන්නවා nowadays කියලා කියනවා. නමුත් ලියන්න සමහරව දන්නේ නැහැ. හරි? Nowadays the most common mode of is mobile phones. මේ දවස්වල ගොඩාක් බහුල මාධ්‍යයක් වෙන්නේ
mobile phones. On mobile phones nowadays the most common mode of communicating the communication. communication Communication. Nowadays the most Communication. common mode of communication sannivedanaya කියන්නේ noun එකයි ගැලපෙන්නේ. හරි ක්‍රියාපදයක් එතන ගැලපෙන්නේ නැහැ communicating කියන එක නෙමෙයි communication sannivedanaya is mobile phones. ජංගම දුරකථන හරහා තමයි මේ දවස්වල බහුලව sannivedana මාධ්‍ය සිද්ධ වෙන්නේ කියන එකයි ඔය කියන්නේ. Nowadays the most common mode of communication is mobile phones. සමහරු මේවා ගැන ලොකුවට දන්නේ නැහැ. නමුත් වාක්‍යයේ කියාගෙන යද්දි Tamanට හිතනවා communicating නෙමෙයි ඉන්නේ communication කියලා. ඒ භාෂාව සමග ඔයා ටික කාලයක් ඉඳලා දැන් ටිකක් ඇඟට වැදිලා තියෙන ඉංග්‍රීසි ටික. අනේ ඒකයි එහෙම උත්තරේ එන්නේ ඔයාට. හරි. දෙවෙනි එක. Towards nation building is very important. Are contributed towards the contribution contribution දායකත්වය කියලායි ගන්න ඕනේ. contributed කියන්නේ දායකත්වයක් ලබා දුන්නා කියලා. contributed කියන්නේ අපේ දායකත්වය towards nation ජාතිය උදෙසා අපේ දායක nation building. හරි අපේ දායකත්වයේ nation ජාතිය ගොඩනැගීම is very important. ඉතා වැදගත්. ජාතිය ගොඩනැගීම සඳහා ලබා දන්නා වූ දායකත්වය ඉතා වැදගත් කියලා මේ කියන්නේ. එහෙනම් contribution දායකත්වය කියලා ගන්න ඕනේ noun එක. Contribution. තුන්වෙනි එක the Bopat L waterfall is an Attractive. Attractive. attractive කියන්නේ ආකර්ෂණීය නාම විශේෂණේ attract කියන්නේ ක්‍රියාපදේ ආකර්ෂණය කරනවා. ආකර්ෂණය වෙනවා. එහෙනම් the Bopat L waterfall is an attractive waterfall කියලා කියනවා. ආකර්ෂණීය දියැල. attractive adjective එකේ attractively කියලා આવොත් එහෙම කෙලින්ම ක්‍රියා විශේෂණය වෙනවා. attractive කියන්නේ adjective එක නාම විශේෂණය. attract කියලා කියන්නේ ක්‍රියාපදේ. attraction කියන්නේ noun එක. මේ බලන්න. attraction attract attractive attractively attraction කියන්නේ මොකද්ද noun එකද verb එකද adjective එකද adverb එකද Noun එක. noun එක ආකර්ෂණය කියන්නේ attract කියන්නේ noun එක නෙමෙයි දැන් හරිනේ verb එකද adjective Verb එක. verb එක ආකර්ෂණය වෙනවා කියන්නේ right attract attractive කියන්නේ Adjective එක. adjective එක නාම විශේෂණය attractively කියලා ගොඩක් වෙලාවට ly වලින් ඉවර වෙන්නේ adverb එක ආකර්ෂණීය ලෙස හරි ඔන්න වචන හතර next one fourth one the most area in our country is Colombo population කියන්නේ ජනගහනය නාම පදේ Populated. Populated. ඔව් එතන ගන්න වෙන්නේ the most populated area populated කිව්වට රැවටෙන්න එපා මේක adjective එකක් වශයෙන් අරගෙන තියෙන්නේ the most populated area ගොඩාක් ජනගහනය ඉන්න ප්‍රදේශය the most populated area is our country is Colombo next one fifth one the given by the head prefect contain අඩංගු වෙනවා all the necessary information සියලුම අත්‍යවශ්‍ය තොරතුරු about the trip the announcement කියන්න පුළුවන්. Announcement. the announcement නිවේදනය announcing කියන්නේ නිවේදනය කරමින් ඉන්නවා හරි announcement කියලා කියන්නේ නිවේදනය the announcement given by the head prefect විසින් ප්‍රධාන ශිෂ්‍ය නායකයා විසින් දුන්නු නිවේදනය contained අඩංගු වෙනවා all the necessary information සියලුම අත්‍යවශ්‍ය තොරතුරු about the trip චාරිකාව ගැන 5 marks බලන්න මේ
වචන පහම නිවැරදිව ලියපුවයි. Raise your hand if you have written all the 5 words correctly. right. ලියා ගන්න පුළුවන් නම් හොඳයි. ගොඩක් අය මම හිතනවා නිවැරදිව ලියලා ඇති. හරි. right. අපි ගන්නවා test 11 එක. We are coming to the next test in the tute test 11. Did you write down answers for the test 11? පුතාලා උත්තර ලියවද test 11 එකට? 10 එක කලේ නෑ නේද? sorry. test 10 එකක් තියෙනවනේ. අමතක වුණා. හරි. test 10 එක. Did you write down answers for the test 10? තාමකින් Yes. උත්තර ලියවද? ඔව්. අවංකවම මේවට උත්තර ලියා ගන්න පුළුවන් නම් to be honest if you can write down all these words all these answers correctly you can get full marks for the third term exam right අංකවම නිවැරදි උත්තර ලියා ගන්න පුළුවන් නම් මේවට 10 වසරේ තුන්වෙනි වාර විභාගේ වැඩි ලකුණු ගන්න පුළුවන් මම හිතන්නේ ඉස්කෝලේ සමාජ විභාග තියන්නේ නැති වෙයි මේ යන රටාවත් එක්ක කෙසේ හෝ ඔයාට මේවට ලියන්න උත්තර පුළුවන් කියන්නේ ඔයා 10 වසරේ ඉගෙන ගත යුතු දේවල් ටික ඉගෙනගෙන හරි 11 වසරේ වැට්ටික ලේසියෙන් කරගෙන යන්න පුළුවන් වෙනවා මම හැමදාම කියන්නේ පුතාලට ටියුට් ක්ලාස් එකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න සහ පන්තියට සම්බන්ධ වෙදී මේ ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වෙදී මේවට උත්තර ලියාගෙන සම්බන්ධ වෙන්න මොකද අපි ප්‍රශ්න විතරයි සාකච්ඡා කරන්නේ මේකේ හරි මේකේ තියරි ඉගෙනවීමක් නැහැ අර සෙනසුරාදා දවසට තමයි අපි ග්‍රැමර් පාර්ට් එක රයිටින් පාර්ට් එක ඒවා සාකච්ඡා කරන්නේ ඔයා ඉගෙන ගත්ත දේවල් ඔයාට කොතෙක් දුරට ප්‍රශ්න වලට යොදලා නිවැරදි උත්තර ගන්න පුළුවන්ද කියන දේ. එක්සෑම් එකට හොඳ ප්‍රැක්ටිස් එකක් ලබා දෙන්නේ මේ ටියුට් ක්ලාස් එක තුලින්. මොකද අපි ප්‍රශ්න වලට විතරමනේ උත්තර ලියන්නේ. හරි? ඔයාව 11 වසරේ O level exam එකට මේ රෙඩි කරන ආකාරයක් මම. දැන් මේ මෙහෙම ප්‍රශ්න වලට උත්තර ලියලා ගියපුවාම අපිට පාස් පේපර්ස් ටික මම පටන් ගන්නවා. හරි? 11 වසරේ ගියපුවාම මම පටන් ගන්නවා exam practice guide කියලා වැඩ පිළිවෙලක්. දැන් 11 වසරේ ඉන්න අය ඒක කරනවා. exam practice guide කියලා. හරි මේකේ ටියුට් සෙට් එකක් තියෙනවා ටියුට් 1 2 3 4 කියලා එක සීරීස් එකක් වෙනවා. හරි exam practice guide කියලා. ඒක සම්පූර්ණයෙන්ම කරන්නේ O level exam එකේ එන ප්‍රශ්න ඔයත් එක්ක සාකච්ඡා කරන එක. හරි මෙන්න මේ exam practice guide මේ යන වැඩපිළිවෙල අපිට සාර්ථක කරගන්න පුළුවන්. උදාහරණ හොඳට උත්තර ලියන්න පුළුවන් වෙනවා 11 වසරේදී මේ ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වෙලා මේ ප්‍රශ්න වලට දැන් ඉඳන්ම උත්තර ලියන්න පුරුණා. තේරුණාද? මේ වැඩේ අනිවාර්යයෙන්ම අපි කරනවා. exam practice guide එක 11 වසරේ. හරි? මේක හොඳ වැඩපිළිවෙලක් ඔයාට 11 වසරේ පළවෙනි වාරේ ඉවරනවත් සමගම O level paper එක ලියන්න පුළුවන් තත්යකටපත් වෙනවා එතකොට. ඒක තමයි මගේ ටාගට් එක. මගේ 10 වසරේ ඉඳන් පන්තියට ආපු අය ටාගට් එක 11 වසරේ පළවෙනි වාරේ ඉවර වෙද්දී O level paper එක O level English paper එක ලියන මට්ටමටපත් කරනවා. ඒක O level English ගැන කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයාට නිදහසේ ලියන්න පුළුවන් O level paper English paper එක අතර ගත්තාම සහ ලොකු හිසරදයක් බරක් වෙන්නේ නැහැ English paper එක. තේරුණාද? සහ දැන් ඉඳන්ම ලෑස්ති වෙලා අතපසු කරගන්නේ නැතුව වැට් ටික හරියට සර් එක්ක කරගෙන යන්න. හරි? අනිවාර්යෙන් මේ තත්ත්වයටපත් කරගන්න පුළුවන්. හරි? මම කියන විදිහට වැට් ටික කරගෙන ගියොත්. වැරදි කියලා බලන්නකො හරි? වැට් ටික හරියටම කරනවා. හරි. එතකොට ඔයාලට මොනවා හරි අමාරු සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් maths හරි science හරි අමාරු සබ්ජෙක්ට් එකක් වෙන තියෙනවා නම් ඔයාට O level කාලේ වැඩි මහන්සියක් ඒකට දරන්න පුළුවන්. ඉංග්‍රීසි ගැන බය වෙන්න දෙයක් නැහැ. සර් පළවෙනි වාරේ ඉවර වෙද්දී 11 වසරේ O level exam එකට රෙඩි කරන තත්ත්වයටපත් කරනවා. ඔයාලා ලියවනවා මම පේපර් එක. හරි? O level paper එක සම්පූර්ණයෙන් ලියවනවා ඔයාලා. ඊට පෙර ආපයක් ලිව්වහම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරි. මට දැන් O level paper එකක් ලියන්න පුළුවන් තත්ත්වයකට මම ඇවිල්ලා ඉන්නවා. මට මෙච්චර ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ලකුණු ප්‍රමාණය අනුව පුතාට තීරණය කරන්න පුළුවන්. හරි මම මෙන්න මේ දේවල් තව ඉගෙන ගන්නවා. මේ දේවල් තමයි ඉගෙන ගන්නවා. හරි මෙන්න මේ අඩුපාඩු ටික මට තියෙනවා. රයිටින් පාර්ට් එකේ මෙන්න මේ දේවල් මට වරදිනවා. ස්පෙලින්ග්ස් ටිකයි වරදින්නේ. හරි ප්‍රශ්න තේරුම් ගන්න බැරි දෙයක් තමයි මට තියෙන්නේ. අන්න එහෙම ඊට පස්සේ ඔයාලට තේරුම් ගන්න මම අවස්ථාව දෙනවා. ඒ අනුව ඔයාගේ අඩුපාඩු ටික ඊට පස්සේ හදාගෙන යනවා. කිසි බයක් වෙන්න දෙයක් නැහැ. ඒකක් නෙමෙයි O level English වලට A+ එකක් ගන්න පුළුවන්. ලකුණු 90ට වඩා ගන්න අයට A+ එකක් ලැබෙයි. A+. හරි ඒකක් කියන්නේ 75 නේ more than 75 or more than 75
If you can get 90 or more than 90 marks, you will be received an A plus එකක් කියනවා. හරි. පස්වෙනි එකට ආන්සර් එක මොකක්ද? පස්වෙනි එකට ආන්සර් එක මම දැන් කිව්වා පස්වෙනි එකට එන්න පුතේ announcement කියන එක either or neither no lesson එක කියලා දෙන්න පුළුවන්. either or neither no කියන මේ lesson එක අපි කරා වගේ මතකයක් තියෙනවා ඉස්තරම. පුතලා මට පොඩ්ඩක් කියන්න either or neither no අපිට ඒක කළා කලින්. කළා නේද? හරි නැවත අපි 11 වසරෙන් ඒක කරමු. හරි. ඔය නැවත මම රිවිෂන් වශයෙන් කරනවානේ ටෙන්සස් පාඩමේ ඔක්කොම 11 වසරේ කරනවා නැවත රිවිෂන් එකක් කරනවා ඔක්කොම. හරි. රිවිෂන් ක්ලාස් එක වශයෙන් ගන්න. right පුතලා ඉක්මනින් ගමු ටෙස්ට් 10 එක අපි. right fill in the blanks with the following prepositions. right අමාරුයි කියලා හිතන ප්‍රශ්නයක් මේ prepositions කියලා කියන්නේ. හරි. නිපාත පද. පුතලා did you write down answers for the test 10? test 10 එකට උත්තර ලියුවද? Yes sir. Yes. Right. How many blanks are here? Blanks 10ක් තියෙනවා. Right. මේ වගේ prepositions exercise එකක් කරන්න දුන්නොත් එහෙම what should you do at first? මුලින්ම මොකක්ද එයා කරන්න ඕනේ? ඉතින් ගන්නට උත්තර තියනවා කියලා. All right. You should count the blanks and the prepositions given. මුලින්ම count කරන්න ඕනේ, ගණන් කරන්න ඕනේ. Blanks කීයක් තියෙනවද හිස්තැන්? ඒ වගේම prepositions කීයක් තියෙනවද කියලා. I think there are 10 blanks here. Blanks 10ක් තියෙනවා. ඒ වගේම මේ prepositions කීයද? 1 2 3 4 5 6 7 8 9 10. Right. That means each preposition can be used in each blank. හරි. හැම blank එකකම එක preposition එකක් ගානේ භාවිතා කරන්න පුළුවන් ඔයාලට. මට meaning stick කියන්නේ මේ prepositions වල. හරි. beside කියලා කියන්නේ මොකක්ද? beside කියන්නේ ඔව් පැත්තකින් කියන්නේ. on කියලා කියන්නේ මත. මත. off කියලා ගන්න. අයිතියක් අඟවන්න off පාවිච්චි කරන්න පුළුවන්. වල කියන වගේ අර්ථය තියෙනවා බලමු අපි මේකේ දෙන විදිහ. in කියලා කියන්නේ ඇතුලේ. ඔව් ඇතුලේ තුල කියන අදහස. with කියලා කියන්නේ with සමග. ඔව් with කියලා කියන්නේ පුතේ සමග එක්ක කියන අදහස. from කියලා කියන්නේ from තැනක් හංගවන්න. ඔව් from කියලා කියනවා ගෙන් සිට වගේ අදහසක්. for කියලා කියන්නේ සඳහා වෙනුවෙන් සඳහා වෙනුවෙන් වගේ අදහසක්. on කියලා කියන්නේ on උඩ ඔව් උඩ මත කියන අදහස ප්‍රධාන වශයෙන්. around කියලා කියන්නේ වටේට වටේට. in කියලා කියන්නේ නැවතත් තුල කියන එක. in කියන එක දෙපාරක් තියෙනවානේ. පොලිස් කියනවා සර්. දැන් මේක මෙහෙමයි. ඔයාගේ O level exam එකේ ආවා කියලා හිතන්න මේ වගේ ප්‍රශ්නයක්. පෑනෙම්ම ලියන්න ගන්න එපා ඈ. පෑනෙම්ම prepositions ටික මුලින්ම ලියාගෙන යන්න එපා. ඔයාට හිතනවා සමහරට ඔයා යොදු preposition එකක් එතනට වඩා ගැලපෙනවනේ මෙතනද කියලා. මුලින්ම පැන්සලෙන් ලියන්න. ඊට පස්සේ ඔයා පැන්සලෙන් ලියද්දි prepositions තෝර ගන්නවනේ. ඒ තෝරපු ඒවා ගත්ත ඒවා පොඩි ටික එකක් දාගන්න මාක් එකක්. මේ වර්ගින තියෙන්නේ කියලා. ඒක ලේසි. right අබ් බලමු. ඉක්මනින්. Tishan came out of Mr. Pereira's shop. Tishan එළියට ආවලු Mr. Pereiraගේ shop එකෙන් a bar of chocolate. ලොකු chocolate එකකුත් අරගෙන a bar කියලා කියන්නේ bar of chocolate කියලා කියන්නේ chocolate එකක් අරගෙන ආවලු. කොහොමද එතෙන් එන්නේ මොකද්ද ගැලපෙන්නේ? Tishan came out of Mr. Pereira's shop. එතන ගැලපෙන්නේ with a bar of chocolate කියන එක. with කියන එක සමග එක්ක කියන එකයි ගැලපෙන්නේ. හරි. chocolate එකක් එක්ක යා එළියට ආවා කියලා කියන්නේ. ඒ කියන්නේ chocolate එකක් අරගෙන ආවා කියන දාස් තමයි උතන ගන්න with කියන එක. සමග එක්ක කියන තේරුම හරියටම ගත්තට ගැලපෙන්නේ නැහැ. නමුත් with a bar of chocolate කියලායි ගන්න ඕනේ. Tishan came out of Mr. Pereira's shop with a bar of chocolate his hand. ඔහුගේ අත කියන්නේ his hand කියන ඔහුගේ අතේ කියලා කියන්නේ ඔහුගේ අතින් වඩාත් ගැලපෙන්නේ in his hand. in his hand කියලා. he sat ඔහු ඉඳගත්තා. උදේ එතන and කියලා දෙන එකේ a simple වෙන්න ඕනේ. an old wooden seat there. old කියලා කියන්නේ පරණ වෙච්ච wooden කියලා කියන්නේ දැව වලින් හදපු ලී වලින් හදපු seat එක එතන. on he sat සාමාන්‍ය seat එක උඩ ඉඳ ගන්න යා මතනේ නේ. එයා ඒ seat එක අස්සෙන් ඉඳලා වාඩි වෙන්නේ නෑනේ නේද? උඩයි වාඩි වෙන්නේ. ඒකට he sat
on කියන එකයි ගැලපෙන්නේ. He sat on an old wooden seat there to enjoy විනෝද වෙන්න his little treat මේ ලැබිච්ච මේ පොඩි treat එකෙන් treat එක කියලා කියන්නේ මේ ගත්ත chocolate එකකින්. හරි? එයා enjoy වෙන්න විනෝද වෙන්න මේ කාල සතුටු වෙන්න peace and comfort. peace කියලා කියන්නේ සාමකාමීව සහ සුඛෝභෝගී ලෙස comfort කියලා කියන්නේ. And old wooden seat there to enjoy his little treat. In peace and comfort කියලා ගන්නවා. In කියන එකයි ගැලපෙන්නේ. අමාරුයි මේක. හිතා ගන්න අමාරුයි. In peace and comfort. සාමකාමීව සහ සුඛෝභෝගී ලෙස. He tore off, tear off කියන එක අතීත කාලේ tore off. ඔහු ඉරුවා tore off the wrapping cover අර chocolate එකේ cover and took a small bite. හරි? small bite කියලා කියන්නේ චුට්ටක් මේ පොඩි කෑල්ලක් හැපුවා කියලා. ඒ කියන්නේ chocolate එකෙන් bite කියලා කියන්නේ හපාගත් කොටස කියන්නේ. හපාගත් කොටස. එයා පොඩි කෑල්ලක් කෑව කියන එකයි ඔය කියන්නේ. Good day, young sir, said a voice. අන්න කවුරු හරි කියනවා. Good day, හොඳ දවසක්. Young sir, තරුණ මහත්මයා, said a voice. හටහඬක් ආවලු. Tishan looked, Tishan බැලුවා. කොහෙද බලන්න ඇත්තේ? Tishan looked around වටේට. හරි? Tishan looked around. Tishan වටේට බැලුවා. And saw a little dark skinned boy standing. කවුද ඉන්නවා කියන්නේ? saw a little dark skinned boy. Little කුඩා dark skin කළු පාට සමක් තියෙන පිරිමි ළමෙක් standing හිටගෙන ඉන්නවා. හරි? beside ඔව්. standing him. කොහෙද? him ඔහුට. ගැලපෙන්නේ මොකක්ද? beside beside him. ඔහුට පැත්තකින්. beside ඔහුට පැත්තකින්. Who are you please? කවුද ඔයා? කරුණාකරලා කියන්න කියනවා. ask Tishan. Tishan ඇහුවා. කවුද ඔයා? I am Coco. මම Coco. The chocolate sprite. Sprite නෙමෙයි ඈ. ඒ බීම එකක් තියෙන sprite කියලා. මේකේ sprite කියලා ගන්න. එයා කියනවා I am Coco. මම Coco. The chocolate sprite. ඒ කියන්නේ chocolate sprite කියලා කියන්නේ chocolate දෙවියෝ මමයි කියලා කියනවා. හරි? මම දන්නේ නැහැ එහෙම දෙවියෝ ඉන්නවාද කියලා. ඉතින් මේක කතාවක් වෙන්නේ නැති. හරි? කියනවා chocolate දෙවියෝ මමයි. sprite කියලා කියන්නේ god කියන එකමයි දෙවියෝ කියන එකමයි. Said the little black boy. කළු පාට මේ පිරිමි ළමයා කිව්වලු එහෙම. You have just had a bite. ඔයා bite කියලා කියන්නේ කෑමකින් පාගත් කොටස කියන්නේ. My chocolate. මගේ chocolate එකේ. මගේ chocolate එකෙන්. ඔයා කෑල්ලක් කපාගෙන ඉන්නවා මගේ chocolate එකෙන්. මොකද ගන්නෙ? You have just had a bite from my chocolate. From my chocolate. I beg your pardon. මට සමා වෙන්න. I beg your pardon කියලා කියන්නේ මට සමා වෙන්න කියන්නේ. මට සමා වෙන්න said Tishan. Tishan කිව්වලු. අර chocolate දේවතාවා කියනවලු ඔයා මගේ chocolate එකෙන් කෑල්ලක් කපාගෙන තියෙන කියලා. හරි Tishan කලබලා වෙලා කියනවා I beg your pardon. මට සමා වෙන්න. But it is my chocolate. නමුත් ඒක මගේ chocolate එක. හරි මේ Tishan කියන්නේ I paid 100 rupees. මම 100ක් ගෙව්වා it ඒක සඳහා ඒක වෙනුවෙන් 100 for it අට වෙන එකට for it මම ඒ වෙනුවෙන් ඒ සඳහා 100ක් ගෙව්වා. I know you did. මම දන්නවා ඔයා එහෙම කරා. I know you did. said Coco. Coco එහෙම කියනවා මම දන්නවා ඔයා. But it grew. නමුත් ඒක වැවුනේ my tree. මගේ ගහේ. But it grew on my tree. On කියන preposition එකයි ගැලපෙන්නේ. On my tree. I live in a cocoa tree. මේ දේවතාව කොහෙද ඉන්නවා කියන්නේ? මම ජීවත් වෙන්නේ cocoa tree. හරි? cocoa ගහක තමයි ජීවත් වෙන්නේ. එයාගේ ගහෙන් මේ cocoa ගෙඩි කඩාගෙන තමයි මේ chocolate එක හදාගන්න තියෙන්නේ. හරි? ඒකයි මේ කියන්නේ I live in a cocoa tree. When a piece of chocolate
chocolate එකක් හදපුවාම when a piece of chocolate made ඊට පස්සේ the කියන එක simple වෙන්න ඕනේ made of හරි when a piece of chocolate made of the beans of my tree මගේ ගහේ තියෙන මේ beans කියලා කියන්නේ මේ බීජ කියන අදහස නැත්නම් ඇට කියන අදහස තමයි කොකෝවා ගෙඩි වලින් කියන අදහස මෙතන නම් ගන්න වෙන්නේ හරි chocolate එකක් හදපුවාම මගේ ගහෙන් තියෙන මේ කොකෝවා ගෙඩි වලින් is eaten anywhere in the world ලෝකේ කවුරු හරි කනවා නම් මේ මගේ කොකෝවා ගහෙන් හදාගත්ත ගෙඩියකින් chocolate එකක් කනවා නම් I fly මම පියාඹගෙන යනවා කියනවා at once to see එකපාරටම බලන්න who has eaten it කවුද ඒක කන්නේ කියලා හරි මේ chocolate දේවතාවා කියනවා එයාගේ මේ එයා ඉන්න ගහේ ගෙඩියකින් කොකෝවා ගෙඩියකින් කවුරු හරි ලෝකේ කොතන හරි කෙනෙක් chocolate එකක් කකා ඉන්නවනම් අනිවාර්යෙන්ම ඒ chocolate එක කන කෙනා ගාවට එනවා කියලා. ඔව් ඔය කල්පනා කරලා බලන්න ඔයා රිච්බරි හරි මොන හරි chocolate එකක් අද්දි කොකෝවා දේවතාව සමහරට ඒක හරි කල්පනාවෙන් ඉන්න හරි ඔයා කියන්නේ අපේ මත්සම් සරුත් මීට කලින් මෙහෙම කියලා තිනවා අපිට පාඩම් එකේ හම්බුණා. හරි කියලා ඔයා බය වෙන්නේ නැතුව එයාට කියන්න. right එහෙනම් මේකේ ලකුණු කීයක් දෙනවද? ලකුණු 10ක් නේද? ලකුණු 10ක්. ඔව් ලකුණු 10ක්. මට මේකෙන් ලකුණු 7කට වඩා වැඩියයි. ලකුණු 7ක් හෝ 7කට වඩා වැඩියයි raise your hand. Raise your hand if you have taken 7 or more than 7 marks. ලකුණු 7ක් මට මේකට අරන් දුන්නා නම් ඇති මේ වගේ prepositions ප්‍රශ්නයකට. හරි. හොඳයි. කෙනෙක් අහලා තිනවා bar graph කරනවද සර් කියලා අනිවාර්යෙන් bar graph කරන්න නැතුව O level exam එකට ඔයාව යවන්නේ නැහැ. bar graph අනිවාර්යෙන් කරනවා class එකේ. හරි? ඒ වගේම මේ link එක දාන්න කියලා කියනවා tensors පාඩමේ වෙන්න ඇති link එක ඔයාට WhatsApp පහ ලැබෙන්න සලස්වන්නම් අපේ WhatsApp group එකට දාන්නම්. පුතාලා tensors පාඩම ඉගෙන ගත්තා නම් ඒ group එකට සම්බන්ධ වෙන්න එපා. මොකද ළමයි ගොඩාක් සම්බන්ධ වෙනවා ආපහු. ඒතර group ගොඩක් හදන්න වෙනවා. ඔයාට අවශ්‍යම නම් tensors පාඩම නැවත ඉගෙන ගන්න පමණක් ඔය ඉගෙන ගත්තේ නැත්නම් පමණක් සම්බන්ධ වෙන්න. ඒ වගේම අලුතෙන් පන්තිය සම්බන්ධිත අනිවාර්යෙන් tensors පාඩමට සම්බන්ධ වෙන්න ඕනේ. පුතාලගේ ඉස්කෝලේ යාළුවෝ සහ ඔය පන්ති වල අනිත් ඉන්න යාළුවෝ දැනුවත් කරන්න tensors පාඩම සර් මේ සම්මන්ත්‍රණ මාලාවක් කරනවා. ඒකට සම්බන්ධ වෙන්න කියලා group එකට add කරන්න. මම link එක ඔයාට එවන්නම් group එකේ යාළුවෝ අතර link එක share කරන්න. සර් මේ අපි දැන් ඉන්න group එකට යනවාද? ඔව් ඉන්න group එකට එවන්නම් පුතේ. හරි. ඉන්න group එකකට එවන්නම්. සමහරට මේ තව නම්බර් එකකින් ඔයාට messages එයි group එකට add වෙන්න කියලා. හරි. තව එක නම්බර් එකකින් ඒ වෙන කවුරුත් නෙමෙයි. හරි. මේ මගේම මල්ලි එවන්නේ. හරි. සර්ගේම මල්ලි තමයි එවන්නේ. ඉසුරු කියලා එයාගේ මං හිතන්නේ ඇත්තේ සර්ගේ ෆේස් කට් එක හා සමාන වූ ෆේස් කට් එකක් ඇති ඔයාලට මේක කළුත් මැසේජ් එකක් ඇති ආවද මේ මැසේජ් හරි වෙන කවුරුත් නෙමෙයි සර්ගේම මල්ලි හරි සමේ එයා තමයි මට ඔය වැඩ කරන්න වෙලාවක් නැහැ ලින්ක් එක මෙවන්න වෙලාවක් නැහැ නිසා එයා තමයි මේ එවන්නේ හරි අපේ මල්ලි කියලා මැසේජ් කරන්න එහෙම යන්නේ නැහැ ගෑනු ළමයි හරි සමහර අය එමත් ඉන්නව නෑ මේ අපේ ක්ලාස් එකේ එහෙම ළමයි නැහැ හරි මේ මසගේ මල්ලි වෙන්න ඇති මැසේජ් එකක් දාලා බලන්න ඕනේ කියලා මැසේජ් එහෙම දාන්නේ නැහැ හරි මේ කෙසේ හෝ ඔයාලට මේ එහෙම මැසේජ් එකක් આવත් කලබල වෙන්න එපා සර්ගෙම මල්ලි එවන්නේ මේ ඒකෙන් group එකට add වෙන්න පුළුවන් link එකකින් හරි right එහෙනම් පුතාලා අපි හෙට class එකේදී හම්බෙමු we can meet tomorrow හරි එහෙනම් අද වැඩ ටික අපි tute class එකේ කරා මේ tute එකේ test 11 එකයි 12 එකයි 13 එකයි homework කරන්න හරි එහෙනම් good evening to you Good evening, sir. Good evening, sir. Bye, sir. Goodbye, sir. Goodbye. Good evening.